සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාට. සෑම හිතසුව පිණිස ඔබ වෙත ගෙන එන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දායකත්ව ධර්මානුශාසනාව සඳහා අද දවසේදී මෙම පුණ්‍යවන්ත ධර්ම මන්දිරයට වැඩම කොට වදාළ දේශකයාණෝ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ නාහිමිපාණන් වහන්සේ දේශකයන් වහන්සේව අපි ඊටමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. ධර්මානුශාසනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ කඩවත කැන්දලියද්ද පාළුව දේවාල පාරේ අංක 441න් 4 නිවසෙහි පදිංචි පී බුද්ධදාස පියාණන් ඒ වගේම ප්‍රේමා රණසිංහ මෑණියන් ප්‍රමුඛ ඥාති පිරිස විසින් සුපින්වත්නි අප හැම දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවං අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම භන්තේ සාදු සාදු සාදු. කවුරුත් මෙසේ කියවන්න.
බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මව්පිය ගුණ බලයෙන්ද අනන්ත මව්පිය ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද කුසල් බලයෙන්ද අනන්ත ආර්ය දිව්‍ය බ්‍රහ්ම අනන්ත ආර්ය දිව්‍ය බ්‍රහ්ම රාජයන්ගේ ගුණ බලයෙන්ද රාජයන්ගේ ගුණ බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙම්වා මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම දුකින් මිදෙම්වා මම දුකින් මිදෙම්වා මම නිවන් දකිම්වා මම නිවන් දකිම්වා මාමෙන්ම ආමෙන්ම මාගේ මව්පිය මාගේ මව්පිය ගුරුතුමෝද ගුරුතුමෝද වැඩිහිටියෝද වැඩිහිටියෝද මහා සංඝරුවනද මහා සංඝරුවනද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාමෙන්ම මාගේ හිතවන්තයෝද මාගේ හිතවන්තයෝද මැදහත් වූවෝද මැදහත් වූවෝද අහිතවන්තයෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මාමෙන්ම ආමෙන්ම සියලු දෙවියෝද සියලු දෙවියෝද සියලු සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා කිසිවෙක් කිසිවෙකුට කිසිවෙකුට වෛර නොකිරේවා වෛර නොකෙරේවා තරහ නොකිරේවා
නොකෙරේවා තරහ නොකෙරේවා නින්දා නොකෙරේවා නින්දා නොකෙරේවා අවමන් නොකෙරේවා අවමන් නොකෙරේවා අපහාස නොකෙරේවා අපහාස නොකෙරේවා කායික සුවයෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා බියං දුරු නැත්තෝ වෙත්වා බිය දුරු නැත්තෝ වෙත්වා බියං දුරු නැත්තෝ වෙත්වා බිය දුරු නැත්තෝ වෙත්වා බියං දුරු නැත්තෝ වෙත්වා බිය දුරු නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භගවතෝ සෝ ශාවක සංඝෝ ඉතිපි ඥාය පටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝෝ රාගක්ඛයාය පටිපන්නත්තා ඉතිපි ඥාය පටිපන්නෝ දෝසක්ඛයාය මෝහක්ඛයාය යෝගක්ඛේමාය පටිපන්නත්තා මදනිම්මදනාය පිපාස විනයාය ආලය සමුග්ඝාතාය වට්ටුපච්ඡේදාය සම්බ සංඛාර සමතාය සම්බෝපදි පටිනිස්සංඝාය තන්නක්ඛයාය විරාගාය නිරෝධාය අජාතත්තාය පටිපන්නත්තාය ඉතිපි ඥාය පටිපන්නෝති. කාරුණික සදහවත් මහත්වරුනි, කාරුණික සදහවත් මව්වරුනි, කාරුණික සදහවත් දූ දරුවනි, තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා සංඝයා වහන්සේගේ ගුණ බිඳක් තමයි අද ධර්ම දේශනාවේ මාතෘකාව. ආරාධනාවත් මහා සංඝයාගේ ගුණ වර්ණනාවත් කළොත් ඊතා මනවයි කියන ආරාධනාවයි. පින්වත්නි, අද මේ පින්නතුල්ලා මේ ධර්ම දේශනාව පින්වත් බුද්ධදාස මහත්මයාගේ හෝ කාගේ හරි ගෙදරක පැවැත්වුවා නම් ඒ පින්නතුල්ලාටත් අවටගම් වැසියන්ටත් විතරයි බණ ටික අහන්න ලැබෙන්නේ. අද බෞද්ධයා නාලිකාව මගින් විසුරුවා හරිනු ලබන ධර්මදේශනා දායකත්වයක් ලබාගෙන
බුද්ධදාස මහත්මයා ප්‍රමුඛ මේ හැමෝම සහභාගී වෙලා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළ බැවින් පින්නතුන්ලාටත් ලක්වැසි ජනතාවටත් මුළු මහත් ලෝකවාසීන්ටත් බණ ටිකක් අහන්න දායකත්වයේ දරන්න ලැබුණා කියලා සන්තෝෂ වෙන්න ඕන. එසේ මෙසේ පිනක් නෙමෙයි. අනන්ත ජාතිවල විපාක ලැබෙන පිනක්. ලෝකයා හමුවෙහි මේ ධර්ම දේශනාව විසරුවා හරිමින් කටයුතු කළාම මේ මෛත්‍රී භාවනාව ලෝකවාසීන් වෙත පෙතරෙව්වහම ලැබෙන පින පින්වත්නි සීමාවක් නැහැ. නිවන් දක්නාතුරු ලෞකික සම්පත් නෙලා ගැනීමටත් ලෝකෝත්තර මඟඵල නිවන් සුව සලසා දීමටත් හේතු භූත වන උදාර පින්කමක් කියලා සන්තෝෂයටපත් වෙන්නට ඕන. බණ ඇසීම කරන්න පුළුවන්කම තියෙන්නේ බුද්ධ ශාසනයකදී පමණයි. ඒත් ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව නොතිබුණේ නම් බණ අහන්න බෑ. අද ලෝකයේ මොනතරම් ජනතාව හිටියත් බුදු සසුන තිබුණත් බණ අහන පින්නතුල්ලා බණ භාවනා කරන පින්නතුල්ලා අතලොස්සයි ඉන්නේ. එහෙමනම් පිනට දහමට නැඹුරු වෙච්ච අයට පමණක් පුළුවන්කම තියෙනවා මේ සංසාර සාගරයෙන් එතර වීම සඳහා. අද මේ මහත්තුරු මව්වරු දරුවෝ කොයි කවුරුත් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මින් කටයුතු කරන්න ලැබීම ගැන සතුටු වෙන්නට ඕන. කඩවත දේවාලපාල කැන්දලියද්ද පාළුව 441න් 4 නිවසේ පදිංචි බුද්ධදාස මහත්මයාටත් ප්‍රේමාරණසිංහ මහත්මිය ඇතුළු පින්නතුල්ලා තමයි අද මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වය. ඒ හැම දෙනාමත් සමන් යොමු කරන සියලු දෙනාමත් මේ දේශනාවල සිත යොමු කරන්නට ඕන. අට්ඨේ කତ୍වා මානසිකත්වා සම්බං චේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන ක්‍රමයට බණ ටික අහන්න ඕන. අට්ඨේ කତ୍වා කියන්නේ ඕනකමින් බණ ටික අහන්න ඕන. මානසිකත්වා ධම්මං සුනාති හිතින් මෙනෙහි කරමින් මේ දේ ගැන කල්පනා නොකර බණ අහන්නට ඕන. සම්බං චේතසෝ සමන්නාහරිත්වා එක පදයක් පාසා සිත නැඹුරු කරමින් බණ අහන්නට ඕන. ඕහිත සෝතෝ ධම්මං සුනාති දෙසවන් යොමු කර ගනිමින් බණ අහන්නට ඕන. මෙසේ බණ අහන හැම දිනාටම මෙලව යහපත සසර සුගතිය සහ සාන්ති ලක්ෂණ අමහ මහ නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගන්නට ලැබෙනවාය කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා. එසේ කල්පනා කරගෙන දැන් අපි බලමු මාතෘකාව. සංඝ කියන එකයි මාතෘකාව. සංඝ යනු පින්වත්නි සමූහ වාචී පදයක්. සමූහ වාචී පදයක් සංඝ කියන්නේ. ඒතොර මේ සංඝ කියන එකන 4 නමට වැඩි වෙන්න ඕන. එක නම දෙනම 3 නම සංඝ සංඛ්‍යාවට ඇතුළත් වන්නේ නැහැ. මහා සංඝයා වහන්සේය කියලා කියන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා 4 නමකට වැඩි වෙන්න ඕන. මේ 4 නම කියන්නේ විනය කර්මයක් කරගන්න ඕන කරන සංඛ්‍යාව. දස වර්ගික සංඝයා, පංච වර්ගික සංඝයා, දස වර්ගික සංඝයා, විසති වර්ගික සංඝයා, අතිරේක විසති වර්ගයේ සංඝයා කියලා මෙහෙම කොටස් කීපයකට බෙදනවා. සම්බුද්ධ ශාසනයෙහි සියලුම විනය කර්මය කරන්න පුළුවන් භික්ඛු සංඝයා වහන්සේද කියන්නේ අතිරේක විසති වර්ග භික්ඛු සංඝයා වහන්සේ. මහානකම, උපසම්පදාව, විනය කර්ම හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒතොර මේ සංඝයා වහන්සේ ආරම්භ වුණේ බරණැස් නුවර ඉසිපතනාරාමයේ. එතකන්නේ වෙසක් පොසොන් ඇසළ පෝය දක්වාම මහ සංඝයා වහන්සේ පහළ වුණේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ ළඟ තමයි දින 49ක් ගත කළේ. ඊළඟට දින 60ක් පිරෙන දවස ඇසළ පෝය. ඇසළ පුන් පොහොව දවසේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නට යෙදුනා බරණැස් නුවර ඉසිපතනාරාමය. එතනදී තමයි
මංගල ධර්ම දේශනාව පැවැත්වී ධම්සක් සූත්‍ර දේශනාව චතුරාර්ය සත්‍ය දේශනාව. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පවත්වලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට නිවන් සුව සලසලා දුන්නා. දෙවෙනි දවස තුන්වෙනි දවස ওই විදිහට ඊතුරු ස්වාමීන් වහන්සේලා සෝවාන් කරලා අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවෙන් රහත් බවට පැමිණෙව්වා. අන්න එදා තමයි මහ සංඝයා වහන්සේ ඇති වුණේ. එතකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ බරණැස ඉසිපතනාරාමයෙන් ඇති වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ප්‍රමුඛව බුදුරජාණන් වහන්සේ මේ පංච වර්ගීය භික්ෂූන් වහන්සේලාටත් යස මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ යාළුවන් පිරිසටත් ධර්ම දේශනා කළ රහත් කරවල ධර්ම දූත චාරිකාවිය දෙව්වා. ඔන්න ප්‍රථම මහ සංඝයා වහන්සේ. එදා පටන් ගෞතම සම්බුද්ධ ශාසනයේ නොයෙක් පළාත් වලින් මහණ වුණා. ගණන් කරගන්නට බැරි තරම් මහා සංඝයා වහන්සේ පින්වත්නි ඇති වුණා. ගණන් කරගන්න බෑ. 500,000 දසදහස් ඔය ආදි වශයෙන් ඒ පළාත්වල මහාන උපසම්පදාව ලැබුවා. අන්තිමේදී බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ වහන්සේලා ඉන්න පැතිවලම මහාන උපසම්පදාව කරගන්න. මා වෙත එන්න එපා. ඒ මොකද ඒ තරම් පිරිස වැඩි. අවුරුද්දක් පිරෙනකොට 30,000කට වැඩි මහරහතුන් වහන්සේලා ක්‍රමක්‍රමයෙන් මේ ශාසනය ව්‍යාප්ත වුණා. තුනුරුවන්ගේ සරණ ගිය සංඛ්‍යාව මාර්ගඵල නිවන් සුව ලැබපු සංඛ්‍යාව ගණනය කරන්න බෑ. ඒ තරම් බෞද්ධ ජනතාව සහ මහ සංඝයා වහන්සේ ඇතුළත් වුණා. උන්වහන්සේලාට සංඝ කියන නම ඇති වුණා. ඒ මහ සංඝයා වහන්සේ කෝටි ප්‍රකෝටි ගණන්. එහෙම නැත්නම් නිවන් දැකපු සංඛ්‍යාව සූවිසි අසංකේයයක්. ගණන් කරගන්න බෑ අසංකේය කියන එක. ඒ වගේ 24ක් මාර්ගඵල නිවන් අවබෝධ කරන් තිබුණා. ඒ තරම් අතිවිශාල පිරිසක් වැඩ සිටි අතර ඔය රුවන්වැලි මහා සෑ පින්කමට කෝටි 96ක් එක රටවලින් මහරහතුන් වහන්සේලා වැඩම කරලා තිබුණා. හැබැයි ප්‍රකෘති ශරීරයෙන් නෙමෙයි වැඩ සිටියේ ඉදිකටුවක් තරම් තැන ආත්ම 60 70 මවාගෙන. නැත්තම් කෝටි 96ක් කොහේ ඉන්නද? එදා රුවන්වැලි මහා සෑ පූජාව පවත්වලා පිරිත් දේශනාවන් පවත්වලා තමයි උන්වහන්සේලා වැඩම කළේ. අන්න ඒ උතුමන් වහන්සේලා ගමන් කොට වදාළ මගයි අද ධර්ම දේශනාවේ මාතෘකාව. අනන්ත ගුණ ඇති අෂ්ටාර්ය පුද්ගල මහ සංඝයා වහන්සේගේ අනන්ත ගුණ අතුරින් ගුණ බිදක් තමයි අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. තමන් වන්දනා කරනකොට තමන්ගේ සලාක දානය වාර්ෂික දාන පිළිගන්නනකොට තමන් හිතන්නට ඕන මගේ මේ උපස්ථානය මගේ මේ වන්දනාව මගේ මේ දානය අනන්ත ගුණ ඇති අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයාටයි කියලා හිතන්න ඕන. එතකොට පින වැඩි. පිනේ සීමාවක් නැහැ. මේ දානය සංඝක වේවා කියලා අපි මහා සංඝයා කියන්න ඕන නැහැ. දායක පක්ෂයේ හිතන්න ඕන මගේ මේ දානේ මගේ මේ පූජාව මගේ මේ වන්දනාව අනන්ත ගුණ ඇති මහා සංඝයාටයි. අන්න එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් අද දක්වා ශාසනාවසානයේ පහළවන්නේ කාසාව කණ්ඨක කියලා අය නූලක් රෙද්දක් බෙල්ලේ හරි අතේ හරි ගැට ගහගෙන ඉන්න. ඒ සංඝ සංඛ්‍යාවට වැටෙනවා. මෙන්න මේ සියලු දෙනාම සිහිපත් වෙනවා. තමන් මේ සංඝික වශයෙන් යමක් පූජා කරගත්තොත් වන්දනා කළොත්. ඒකනේ කියන්නේ කප්පානි සත සහස්සානි සංඝේ දින්නං නනස්සති. කල්පලක්ෂයක් ගියත්
මහා සංඝයාට යමක් පූජා කළොත් විනාශ නොවන්නේය, පින විනාශ නොවන්නේය කියන එක පැහැදිලි කරනවා. පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා ළමයෙක් වනාන්තරයට ගිහිල්ලා එන ගමන් පළතුරු කෝඩයක් කඩාගෙන ඔළුවේ තියාගෙන එනවා. මේ එන අතර මඟදී පියුමතරා බුදුරජාණන් වහන්සේත් මහා සංඝයා වහන්සේත් වඩිනව දැකලා මේ ළමයාට හිතුණා වෙනද මගේ අතේ යමක් තිබුණොත් සිල්වත් ගුණවත් උතුමෙක් දකින්න නැහැ. සිල්වත් ගුණවත් උතුමෙක් දැකගත්තොත් දෑතේ මොකුත් නැහැ පූජා කරගන්න. අද එහෙම නෙමෙයි. දෑතේ යමක් තියනවා පූජා කරගන්න. සිල්වත් ගුණවත් උතුමන් වහන්සේත් වැඩ ඉන්නවා. මෙයා පළතුරු ටික සෝදලා පිරිසුදු කරලා අර වැඩම කරන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාගේ පාත්‍ර වලට බෙදුවා. පාත්‍ර වලට බෙදලා වන්දනා කරමින් කියා සිටියා බොහෝම කලාතුරකින් අද සංඝික මහා දානයක් දෙන්නට අවකාශ ලැබුණා. ස්වාමීනි මේ පින්කමේ අනුහසෙන් මගේ සංසාර ගමන සපවත් වේවා. ඔබ වහන්සේලා යම් ධර්මයක් අවබෝධ කළසේක් නම් ඒ ධර්මයක් මට අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. බලන්න මේ දානමේ පින්කමේ අනුහස ඒ ශාසනයේ පටන් ගෞතම බුදු සසුන දක්වා සංඝයාට කළ පූජාවේ ආනිසංස බලයෙන් අපායකට ගිහිල්ලම නැහැ. අන්න ඒකයි වැදගත්මකම. අන්ධයෙක් බිහිරෙක් ගොළුෙක් වෙලා උපත ලැබලම නැහැ. රාජ සම්පත්, සක්විති රාජ සම්පත්, සක්‍ර සම්පත්, සිටු සම්පත් ආදී අනේක විද සම්පත් ලබාගෙන දාන සීල භාවනා පින්කම් කරගෙන ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනයේ මහාන වී තරුණ වේදීම මහරහත් භාවයෙන් අමහ මහ නිර්වාණ සම්පත්‍ය අවබෝධ කළා. ඔන්න සංඝික දානමේ පූජාව මහරහත් භාවයේ දක්වාම ඵල විපාක ලබා දුන්නා. එහෙනම් පෞද්ගලික වශයෙන් පූජා කළා නම් වෙන කෙනෙකුට යමක් දුන්නා නම් එහෙම අනුසස් ලැබෙන්නේ නැහැ. මේ සංඝික පූජාවේ අනුසස් ලැබෙන්නේ විශේෂ කාරණාවක් තියෙනවා. අපට නීතිගත කරලා තියෙනවා මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයෝ ඕන විදියට පරිහරණය කරන්න බෑ. දැන් මේ පින්නතුල්ලාට නම් මේ වස්ත්‍ර ආහාර පාන ගෙවල් දොරවල් ඕන හැටි පරිහරණය කරන්න පුළුවන් තහනමක් නැහැ. අපිට බෑ ඒක. බුදුරජාණන් වහන්සේ නීතිගත කළේ මොනවද? මේ ප්‍රත්‍යවේක්ෂාවෙන් සිහිනුවණින් පරිහරණය කරන්න ඕන. උපස්ථානය කරපු හැම දෙනාට පින් දෙන්න ඕන, සෙත් පතන්න ඕන. ආන්න බලන්න එතකොට දැන් භික්ෂූන් වහන්සේ නමක් අවුරුදු 50ක් මහාන ජීවිතය ගත කළා නම් එදා පළවෙනි දවසේ දානි දීපු කෙනාටත් අවසාන දවසේ දානි දීපු කෙනාටත් කියන මේ අවුරුදු 50ක උපස්ථාන කරපු හැම දෙනාම දිනපතාම සිහිපත් කරනවා. දිනපතාම ලෙඩ ඇඳේ හිටියා සිහි කරනවා. මගේ මේ මහාන ජීවිතයේ ගත කිරීමට උපස්ථාන කළ හැමෝටම නිදුක් නිරෝගී සැප ලැබේවා. එහෙමනම් වෙන කෙනෙකුට යමක් දුන්නොත් ඔහොම සිහි කරනවද නැහැ? සිහි කරන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මහා සංඝයා වහන්සේට යමක් පූජා කරගනු ලැබුවොත් කල්ප ලක්ෂයක් ගියත් ඒ අනුසස් විනාශ නොවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒතර ඥාය පටිපන්නෝ කියන්නේ නිවන් මගට පිළිපන්නේය කියන තේරුමයි. නිවන් මගට පිළිපන්නේය, මහරහත් භාවයට පත්වනේය. මහරහත් භාවයට පත්වීම සඳහා ගුණධර්ම දියුණු කරන්නේය. එනිසා ඥාය පටිපන්නෝ කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේට. රාගක්ඛයාය, දෝසක්ඛයාය, මෝහක්ඛයාය. තණ්හාව නැති කළා, තරහව නැති කළා, මෝහය නැති කළා මහ සංඝයා වහන්සේ.
ඒ නිසා ඥාය පටිපන්නෝ කියනවා. ඒ වගේම රාග දෝෂ මෝහ ආදී කෙලෙස් නැති කිරීම සඳහා මහ සංඝයා වහන්සේ පිළිවෙත් පුරනවා. ඒ නිසා ඥාය පටිපන්නෝ කියනවා. යෝගක්ඛේමාය කාම යෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිජ්ජා යෝග කියලා යෝග හතරක් තියෙනවා. මේ යෝගයන් තරණය කිරීම සඳහා කටයුතු කළා, යෝගයන්ගෙන් එතර වුණා. ඒ නිසා ඥාය පටිපන්නෝ කියනවා. මදනින් මදනාය සත්විසි මදය සම්පූර්ණයෙන් දුරු කර දමලා නිහතමානී ජීවිතයක් ගත කරන උතුමන් වහන්සේලා. ඒ නිසා ඥාය පටිපන්නෝ කියනවා. පිපාස විනයාය පටිපන්නත්තා තණ්හා ආදී සියලුම පාප ක්‍රියාවන් විනාශ කර දැම්මා. ඒ නිසා ඥාය පටිපන්නෝ කියන මහ සංඝයා වහන්සේ. ආලේ සමුග්ඝාතාය ගෙවල් දොරවල් ආදී හැම දෙයක් කෙරෙහි යම් ඇලීමක් තිබුණා නම් ඒ සියල්ලම ඝාතනය කරපු නිසා මහ සංඝයා වහන්සේ ඥාය පටිපන්නෝ කියලා හඳුන්වනවා. වට්ටුපච්ඡේදාය සංසාර වට්ට දුක්ඛය මුළුමනින්ම නැති කළා. කර්ම වට්ටේ නැති කළා. ක්ලේශ වට්ටේ දුරු කළා. ඒ නිසා මහ සංඝයා වහන්සේ ඥාය පටිපන්නෝ කියලා හඳුන්වනවා. සංවර පහනාය එවැගේම තමන් වහන්සේලා සියලුම අසංවර ගති සියල්ලක් ප්‍රහාණය කරපු නිසා ඥාය පටිපන්නෝ කියලා කියනවා. සම්බ සංඛාර සමතහය සියලුම කෙලෙසුන්ගෙන් සංසිඳුණා. ලෝභ දෝෂ මෝහ මාන ඊර්ෂ්‍යා ආදී සියලුම ක්ලේශ ධර්මයන් භික්ෂුන් වහන්සේලා නැති කරපු නිසා ඥාය පටිපන්නෝ කියලා කියනවා. ඒවා නැති කිරීම සඳහා පිළිවෙත් පුරනවා නම්, නිවන් දැකීම සඳහා පිළිවෙත් පුරනවා නම් ඒ සංඝයා වහන්සේත් ඥාය පටිපන්නෝ කියන ගුණයට ඇතුළත් වෙනවා. තණ්හක්ඛයාය 108 වැදෑරුම් තෘෂ්ණාව නැති කළා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා තුනක්. රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටම්බ තණ්හාව, ධම්ම තණ්හාව කියලා හයක් තියෙනවා. අතීත අනාගත වර්තමාන කියා තණ්හා තුනක් හට ගන්නවා. අජ්ජත්තික බාහිර කියලා තණ්හා දෙකයි. මේවා ගුණ කරලා ගත්තම 108යි. මේ 108 වැදෑරුම් තෘෂ්ණාව නැති කරපු නිසා මහ සංඝයා වහන්සේ ඥාය පටිපන්නෝ කියනවා. ඒ වගේම 108 වැදෑරුම් තෘෂ්ණාව නැති කිරීම සඳහා පිළිවෙත් පුරන මහ සංඝයාටද ඥාය පටිපන්නෝ කියනවා. විරාගත්තාය, නිරෝධත්තාය කෙලෙස් නැති කරන්න, කෙලෙස් විනාශ කරන්න, කෙලෙස් නැති කර කෙලෙසුන් නිරුද්ධ කර උතුමන් වහන්සේලාට ඥාය පටිපන්නෝ කියනවා. එතකොට පින්නතුනේ ඒ මහ සංඝයා වහන්සේට මේ අති උදාර ගුණ වලින් සමන්විතයි කියලා අපි ගුණ සිහිපත් කරනවා නම්, වඳිනවා නම්, පුදනවා නම් ලැබෙන පින පින්වත්නි සීමාවක් නැහැ. අනන්තයි අපරිමාණයි. ඒ වගේම අජාතත්තාය, අජරත්තාය, අවියාදත්තාය, අමතත්තාය පටිපන්නත්තාය ඉතිපේ සාමීච ඥාය පටිපන්නෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඉපදීම නැති කළ බැවින් මහරහත් භාවයට පත් වුණාම ඉපදෙන්නේ නැහැ කිසිම කෙනෙක්. නිවන් දකිනාතුරු ඉපදෙනවා. ඉපදීම දුකක්. දුක හැමෝටම තේරෙන්නේ නැහැ. මේ භව සංසාර ගමන කොයිම තැනකවත් සැපයක් නැහැ. අපායට ගිහිල්ලා විඳින දුක සීමාවක් නැහැ. ඒ අනන්ත අපරිමාණ දුක් විඳින සත්වයෝ ගැන ධර්මයේ පෙන්වනවා. ඔය පසුගිය වකවානුවේ පරීක්ෂණයක් කරපු වෙලාවේ පොළොව යටට මැසිමක් යවලා පොළොව අභ්‍යන්තරයේ දරුණු ශබ්ද ഘോഷාවක් තත්පර 30ක් පමණ ඇහෙන්නේ. කෑ ගහනවා, විලාප දෙනවා. ඒ කියන්නේ වේදනාවෙන් කෑ ගහන මේ අපායේ ශබ්ද. ඒගොල්ලෝ වහා මරන් තිබුණ යන්ත්‍රය. මොකද ඒක ලෝකයාට දැනුණොත් ධර්මයේ ඒගොල්ලෝගේ ධර්මයට විරෝධතාවක් වෙනවා. ලෞතර ධර්මයට යහපතක් වෙනවා. අපායේ ශබ්දයේ පින්වත් යොදුන් ගණනාවක් ඈතට ඇහෙන බව ධර්මයේ කියනවා.
කෑ ගහනවා, විලාප දෙනවා, පිච්චෙනවා, දැවෙනවා කියලා ওই විදිහට මේ කෑකෝ ගහනවා. එහෙමනම් පින්වත්නි, ඒ ඉපදීම කියන එක මනුලෝ විතරක් නෙමේ, මුළු මහත් සතර අපාය ඉපදීම අතිවිශාල දුකක්. එහෙමනම් රහතන් වහන්සේ දුක නැති කළා. රහතන් වහන්සේ ලෙඩවීම, ජරාවටපත් වීම, කෙස් ටික පැහිම, දත් ටික වැහිම, වැටිලා යෑම, ඒ වගේම දුර්වලකම, මේ සියලුම ජරා ජීරණ ගති ඔක්කොම නැති කළා. අපි නෑ, අපි තාම උපදිනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා. ඒ වගේම නානාවිද ව්‍යසන මේ ඔක්කොටම අහු වෙනවා. එහෙමනම් රහතන් වහන්සේගේ ජීවිතය මොනතරම් අගනේද, මොනතරම් ලස්සනද, මොනතරම් සැහැල්ලුවෙන් ඉන්නවද? ඒක තමයි අහසින් යන්න තරම් පුළුවන්කම තියෙන මේ කෙලෙසුන්ගේ බර නිසා අහසින් යන්න බෑ. නමුත් රහතන් වහන්සේ අභිඥා ප්‍රාප්ත නම් සියලුම කෙලෙසුන්ගෙන් නිදහස් වුණ නිසා අහසින් යන්න පුළුවන්. ඒ තරම් ප්‍රබලයි මේ తত্ত্বය. එහෙමනම් රහතන් වහන්සේගේ මරණයක් නෑ, අමරණීයයි. ඒ නිසා ඥායපටිපන්නෝ කියනවා. ඒ වගේම අශෝකත්හාය, කවදාකවත් රහතන් වහන්සේ අඬන්නේ නෑ, වැළපෙන්නේ නෑ, කෑකෝ ගහන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑ කල්හි ඇඬුවද නෑ. ධර්ම සංවේගයේ පමණයි. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූපසමෝසුකෝ නෝකයි හිතන්නේ. ඔය தત્ත්වය තමයි රහතන් වහන්සේ හිතන්නේ. හැමෝම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රයට යටයි. අනේ තථාගතයන් වහන්සේත් ඒ ස්වභාවයටපත් වුණා කියලා ධර්ම සංවේගය ඇති කරගන්න. ඊළඟට අපරිදේවත්තාය, අනිත්‍යය නම කියා අඬනවා, වැළපෙනවා, කෑ ගහනවා. අනේ රහතන් වහන්සේ නැහැ. උන්වහන්සේ නම කියා, ගුණ කියා අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. ඒ නිසා ඥායපටිපන්නෝ කියලා කියනවා. අනුපායාසත්තාය, ඊළඟට රහතන් වහන්සේට කෙලෙස් දැවිලි මොකුත් නැහැ. අනේ සියල්ලම දුරු කළා. මොනතරම් ලස්සන හිතක්, සැහැල්ලු හිතක්ද. එවන් තත්ත්වයටපත් වන උතුමන් වහන්සේට කියනවා ඥායපටිපන්නෝ කියලා. ශුඤ්ඤතත්තාය, අනිමිත්තත්තාය, අප්පනිහිතත්තාය. උන්වහන්සේ අවබෝධ කරගත්ත නිවන ශුඤ්ඤතයි, මොකුත් නැහැ. නිර්වාණය නිමිති සටහන් මොකුත් නැහැ, අනිමිත්ත කියනවා. නිර්වාණය ප්‍රනිධි ප්‍රාර්ථනා කෙලෙස් මොකුත් නැහැ, අල්ලන්න බෑ, දැනෙන්නේ නැහැ. නිමිති සටහන් මොකුත් නැහැ, අප්‍රනිහිතයි. බලන්න එතකොට මොනතරම් අගනේද? එවන් විශිෂ්ට ධර්මයක් අවබෝධ කරගත්ත උතුමන් වහන්සේට කියනවා ඥායපටිපන්න කියලා. ඒ රාතන් වහන්සේ එවන් ශ්‍රේෂ්ඨ තනතුරු වලටපත් වුණේ විරාගයක අදහස් නිසා නේද? එවන් උතුමෙකුට වැන්දොත්, යමක් පූජා කළොත් පින්වත්නි මොනතරම් අනුසස් ලැබෙනවද? ඒකයි ආදි මහ සංඝරත්නයේ ගුණාවර්ජනා කරමින්ම යමක් පූජා කළ යුතු බව අප ධර්මයේ පෙන්වුම් කරනු ලබන්නේ. ඒ වගේම පින්වතුන්, අපේ මේ බුදු සසුන දෙස බැලුවාම, අපේ මේ ශාසනයේ සිළු තත්වයේ දෙස බැලුවාම, උන්වහන්සේලා අපවක් ගත්තාය. හැම දෙයක්ම අතහැරියා. මොනම දෙයක්වත් බදාගෙන නැහැ. හැම දෙයක්ම අතහරපු නිසා උන්වහන්සේලාගේ ජීවිතේ බොහෝම ලස්සනයි. විසුද්ධත්තාය, රහතන් වහන්සේ බොහෝම පිරිසුදුයි. ඒ පිරිසුදු නිසා රහතන් වහන්සේ ගමන් කරන මාර්ගය ඥායපටිපන්නයි. ඒ නිසා උන්වහන්සේට ඥායපටිපන්නෝ කියලා කියනවා. විමුක්ඛත්තාය, නිර්වාණය විමෝක්ෂය පිනිස උන්වහන්සේලා පිළිපන්න. සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරලා විමෝක්ෂ ධර්මය අවබෝධ කළා. ඒ නිසා මහා සංඝයා වහන්සේට ඥායපටිපන්නෝ කියලා කියනවා. විඥානත්තාය, මේ විඥානයේ මේ හිතින් තමයි සතර මගඵල නිවන් අවබෝධ කරගන්නේ. නිවනට කියනවා විඥාන කියලා. එහෙමනම් ඒ විඥානය අවබෝධ කරගත්ත නිසා ඥායපටිපන්නෝ කියනවා. අනිදස්සනාය, අනිදස්සනත්තාය පටිපන්නත්තා, නිවන පින්නතුනි රූප සටහන් මොකුත් නැහැ, ඇහෙන් දකින්න බෑ. ඒ නිසා කියනවා අනිදස්සන කියලා. එහෙනම් රහතන් වහන්සේ අනිදස්සන නිර්වාණයට පිළිපන්න බැවින් ඥායපටිපන්නෝ කියනවා. අනන්තත්තාය, අනන්තයි. අපි කියන නිර්වාණ ධර්මය අද හෙට අනිද්දා ලබන්න බෑ. අනන්ත අපරිමාණ කියලා වචනයක් පාවිච්චි කරන නිසා ඒ අනන්තෝ නිර්වාණයට පත් වන නිසා මහා සංඝයා වහන්සේ ඥායපටිපන්නෝ කියලා කියනවා.
සිවත්තාය පටිපන්නත්තහ නිර්භීතෝ නිවනට පිළිපන් බැවින් මහා සංඝයා වහන්සේට කියනවා ඥාය පටිපන්න. සිව කියන බය නැහැ. නිර්භීතයි. නිර්භීත තනක් තමයි නිර්වාණය. ඒ නිර්වාණය අවබෝධ කරපු තුමා ඥාය පටිපන්නෝ කියලා කියනවා. සන්තත්තාය පනීතත්තාය මේ නිර්වාණයේ පින්වත්නි බොහෝම සාන්තයි. මේ නිර්වාණය බොහෝම ප්‍රණීතයි. මේ නිර්වාණයට පත්වෙච්ච කෙනා නිතරම කියනවා අනේ සැපයි අපිට කියන්න බෑ. අපේ හිත බරයි, අපේ හිතේ කෙලෙස් වැඩි, අපේ සංසාර ගමන තව නැවතුනේ නැහැ. ඒ නිසා අපිට අනේ සැපයි කියන්න බෑ. රහතන් වහන්සේට ගහක් මොළ හිටියත් සැපයක් දැනෙනවා, සිසිලසක් දැනෙනවා. ওই ජෝතිය කියන මහරහතන් වහන්සේ හැම වෙලාවෙම පින්වත්නි ගහක් මුල වාඩි වෙලා හිතනවා අනේ සැපයි කියලා. භික්ෂුන් වහන්සේලා හිතුවා මේ ස්වාමින් වහන්සේ අනේ සැපයි කියන්නේ ගිහි ගෙදර මතක් වෙලා වෙන්න ඕන, සිටු සම්පත් ගැන මතක් වෙලා වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මතක් කළා. උන්වහන්සේ ඇසුවම වදාරනවා ස්වාමීනි අනේ සැපයි කියන්නේ මේ ගිහි ගෙදර ගැන හිතලා නෙමේ, ඒවා උදේ ඉවතට දාපු කෙළපිඩක් මෙන් ඉවත දාලා මා මහන වුණා. මගේ හිතට දැනුණා වූ මහා සම්පත ගැන හිතලයි, මහා සැනසීම ගැන හිතලයි මම අනේ සැපයි කියන්නේ. ඒතර බලන්න මොනතරම් අගනා හිතක් උන්වහන්සේට ලැබුණාද? අන්න ඒ නිසා උන්වහන්සේට කියනවා ඥාය පටිපන්නෝ කියලා. අසංකතත්තාය නිර්වාණයේ පින්වත්නි හේතුවකින් හටගෙන නැහැ. අල්ලන්න බෑ, පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. එය පින්වතුනි සදාතනික සනසීමක් හේතුවකින් හටගෙන නැහැ. ඒ නිසා ඒ මහ සංඝයා වහන්සේ අසංකත නිර්වාණ ධාතුවර පිළිපන් බැවින් අපි හඳුන්වනවා අසංකතත්තායට පිළිපන් බැවින් ඥාය පටිපන්නෝ කියලා. එහෙමනම් පින්වතුනි අති උදාර ගුණයක් ඇති මේ උතුමන් වහන්සේට යම් කිසි කෙනෙක් පූජාවක් වන්දනාවක් කරනවා නම් ලැබෙන පින මෙන්න මෙහිම කියවෙනවා. පුරවා සත්ද්‍රව නින්මුළු දෙරණය කරවා පායක් බඹලොව පමනය බඳවා රන්දද ලාමිනී තොරණය දෙනවාටත් වැඩි පිං සංඝ සරණය. ඔන්න ආනිසංසය. මේක මහ පුදුමයි. යම් කිසි කෙනෙක් දොහොත් මුදුන් තබා සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා නම්, යමක් පූජා කළ වන්දනා කරනවා නම් ආරි මහ සංඝ රත්නයේද මේ පූජාව මේ වන්දනාව වේවා මේ සරණ වේවා කියලා හිතනවා නම් මෙන්න ලැබෙන ආනිසංස වාරය මේ මුළු මහත් පෘථුවියෙහිම සත්‍රවණින් පුරවා කරන පරිත්‍යාගයටත් වඩා බඹලව තරමට මහා ප්‍රාසාදයක් හදා පූජා කරනවට වඩා ඒ වගේම පින්වතුනි ඒ ප්‍රාසාදයට ඇතුල් වෙන තොරන් රත්තරන් මණික් වලින් හදලා තියෙන්නේ. ඒ මහා පූජාවටත් වඩා ප්‍රබලයි. ඊටත් වඩා පින් සිද්ධ වෙනු ලබන්නේ සංඝ සරණ යෑමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් අපේ මේ নমස්කාරය, අපේ මේ වන්දනාව, අපේ මේ සරණ යෑම, අපේ මේ පූජාව අනන්ත ගුණ ඇති අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට වේවා කියලා හිතන්න ඕන, පතන්න ඕන. එහෙමනම් අපිට ලැබෙන පින මේ සඳහන් කළාක් මෙන් උපදින භවයක් පාසාම සුගති සම්පත් ලබන්න, සක්විති රාජ සම්පත්, බ්‍රහ්ම සම්පත් ලබන්න, ආයු වරණ සප බල ඥාන ලබන්න, දෙවි මිනිසුන් අතර පමණක් උපත ලබන්න මේ උදාර පින්කම පින්වත්නි අපට මහෝපකාරී වෙනවා. උපදින භවයක් පාසාම කවමදාකවත් අන්ධයෙක් බිහිරෙක් ගොළුෙක් වෙන්න බෑ. සකල සම්පත් වලින් පිරිපුන් ජීවිතයක් ලබාගෙන මේ මහා බුදු සසුන ආරක්ෂා කරගෙන තමනුත් මේ මහා සංසාර සාගරයෙන් එතර වීමේ අභිලාෂයේ මහාන වීමේ කැමැත්ත තිබෙනවා නම් එසේ මහාන ජීවිතයට ඇතුළත් වෙලා
සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණ ධර්මයේ නැමැති මේ අමෘත ධර්මය අවබෝධ කර ගන්නට මේ උදාර ධර්ම සම්පත්තිය හැමෝටම එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. එහෙමනම් මේ සංඝ ගුණ නිතර මෙනෙහි කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අවදි වෙච්ච ගමන් කියන්න. දවස පුරාමත් ඉඩ ලැබෙන වෙලාවට මේ සරණ යෑම යන්න. මරණයේදී සිහි වුණොත් ඒකාන්තයෙන් සුගතියකමයි. ඒ නිසා ලෝකේ සිහි කරන ධර්මතා අතුරෙන් සිහි කිරීම නම් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණයි. එහෙමනම් ඒ ගුණ පුළුවන් තරම් මෙනෙහි කරන්න ඕන. අපේ මනසේ මේ අරමුණ ඔස්සේ දුවනවා පනිනවා. ඒ පනින දුවන හිත සංවර කර ගන්නට අරමුණක් දෙන්න. ඉතිපිසෝ ගාථාව, ස්වාක්ඛාත පාඨය, සුපටිපන්න පාඨය බොහොම හොඳයි. ඒවා මෙනෙහි කරගනු ලැබුවොත් අපේ හිතේ තිබෙන ඔය කෙලෙසුන් යටපත් වෙලා පාපතර ධර්මයන් ඉවත් වෙලා සද්ධාදී ගුණ සම්පත් අවදි වෙලා අලෝභ අදෝ සමෝහාදී කුසල මූල ධර්මයන් තමන්ගේ සිතේ පහළ වෙලා මෙලවත් හදාගෙන පරලවත් හදාගෙන එකටම පාරමී ගුණ ධර්ම දියුණු කරගෙන සදාකාලික සැප ඇති අමහා නිවන් සම්පත් සාක්ෂාත් කර ගන්නට ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කර ගන්නට ඕන. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන පින්වත් බුද්ධදාස මහත්මයා, ප්‍රේමා රණසිංහ මහත්මිය සහ පින්නතුල්ලා සතුටටපත් වෙන්නට ඕන. අද විශාල පින්කමක මේ දායකත්වය දරාගෙන කටයුතු කරනු ලබන්නේ බුද්ධදාස මහත්මයා එම නෝන මහත්මිය ඇසුරු කරමින් මේ සදහැවතුන්ලා මේ වෙනකොට දැවැන්ත පින්කම් කරගෙන තියෙනවා. දාන, සීල, භාවනා නම් උදාර පින්කම්. එවන් පින්කම් කරගන්නට මූලිකයෙක් ඕන. තම තමන්ගේ ප්‍රදේශවල එවන් මූලිකයෝ බොහොම අඩුයි. ඉතින් මෙතුමා මේ ප්‍රදේශයට ආව නිසා අද මේ උදාර පින්කමත් නොයෙක් දාන ආදී පින්දහම් කරගැනීමේ වාසනාවත් තම තමන්ට ලැබීම ගැන හොඳට සන්තෝෂ වෙන්න ඕන. පිනට දහමට ලැබිය අය හැම ප්‍රදේශයකම නැහැ. නමුත් මේ පින්නතුල්ලා පිනට දහමට ශාසනයට බොහොම ලැබි. ඒවා දියුණු කරගන්නට ඕන. මරණ මොහොත දක්වාම දියුණු කරගන්න ඕන. සංසාර ගමනේත් නැතේ නොකියා දන් දීමට ලැබේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නට ඕන. හොඳ ගුණවත් ජීවිතයක් ලැබේවායි කියලා හිතන්නට ඕන. අන්න එසේ කල්පනා කරගෙන කටයුතු කළොත් වරදින්න විදිහක් නැහැ. එහෙමනම් පින්වත් පී බුද්ධදාස මහත්මයා, ප්‍රේමා රණසිංහ මාතාව ඇතුළු මේ දෙපළ ඇතුළු දූ දරුවනොත් මේ අසල්වැසි නෑද හිත මිත්‍රාදී හැමෝමත් සන්තෝෂයටපත් වෙන අද මහා ධර්ම දානමේ පින්කමක දායකත්වයේ දරා ගන්නට වාසනාව ලැබුණා. ඒ හැමදෙනා බලාපොරොත්තු වන්නේ තම තමන්ගේ මියගිය ඥාතිත මිත්‍රාදීන පින්දීමයි. එසේ කල්පනා කරගෙන මේ සදහැවතුනලා කල් වේලා ඇතුව මේ විහාරස්ථානයේ පැමිණෙලා සුදු වස්ත්‍රයෙන් සැරසී පැමිණෙලා සිල් සමාදන් වී මෛත්‍රී භාවනාව සම්පූර්ණ කළ ධර්ම ශ්‍රවණය ආරි මහ සංඝ රත්නයේ ගුණයක් ඇසුරු කරමින් බණපදයක් ශ්‍රවණය කරගෙන මේ සිදු කරගනු ලැබූ උදාර කුසලයක් තම තමන්ගේ ජීවිතයේ පුරාම රැස් කරගනු ලැබූ කුසල සම්භාර ධර්මය පින්වත් පී බුද්ධදාස මහත්මයා, ප්‍රේමා රණසිංහ මහත්මාව පදිංචි කඩවත දේවාල පාර කන්දලියද්ද පාළුව ප්‍රදේශයේ සිට පැමිණි සියලුම සදහැවතුන්ලාගේ දායකත්වයෙන්, දූ දරුවන්ගේ දායකත්වයෙන් මේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ වෙනවා. එසේනම් අභාවයට පත්වනා වූ බුද්ධදාස මහත්මයාගේත් නෝන මහත්මියගේත් මව්පිය සතර දෙනාටත් මේ මහත්තුරු මව්වරු දරුවන් හැම කෙනෙකුගේම නමින් පරලොව ගිය මව්පිය, වැඩිහිටි ගුරුවර, බන්දු මිත්‍රාදී සකල ඥාති වර්ගයාටත් ඒ වගේම නයනා රූපසිංහ මහත්මිය, ආර්.ඩී. විමලසේන මහතා, ලුතිනල් ලෙස්ලි ගුණවර්ධන මහත්මයා, ලුතිනන් කමල් නානායක්කාර මහත්මයා, නයිල් සමූහ ව්‍යාපාර අධිපති ජයදේව මැතිතුමා ප්‍රමුඛ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් රටදෑ වෙනුවෙන් දෙවිපිදූ රණවිරුවන්ටත් මේ පින් බලෙන් මෙලව යහපත සැලසේවා, සසර සුගතියක් වේවා, අමා මහ නිවන් සප ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න. අපවත් වී වදාළ අතිපූජනීය කඩවැද්දෝ ශ්‍රී ජනවංශ මහානායක ස්වාමීන් වහන්සේටත්, අපවත් වී වදාළ පානදුරේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ, අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ,
ये අපවත් වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය මහානායක අතිපූජ්‍යපාද වේවැල්දෙණියේ මේදාලංකාරාභිදාන මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ අපවත් වන ස්වාමින් වහන්සේලාට මේ පින් බලෙන් මෙලව යහපත සසර සුගතිය සහ නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්නට ඕන. ඒ වගේම දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව දෙවරකවරණේ හැමෝටම ලැබේවා. දෙවියන්ට නිවන් සම්පත් ලැබේවා. ඔබ අප හැමෝගේ මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඥාතීන් හැමෝටමත් ජීවත් වන ප්‍රදේශ වාසීන්ටත් සමස්ත ලංකා වාසීන්ටත් මුළු මහත් ලෝක වාසීන්ටත් මේ පින් අත් වේවා. මේ පින් බලෙන් සියලු සත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, පින් කැමැත්තෝ නිවන් සම්පත් ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අතිපූජනීය නා වූ නිරේ ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේලාගේ සියලු ශාසනික පරමාර්ථයන් මුදුන්පත් වී නිවන් සැප ලැබේවා. මේ බෞද්ධ නාලිකාවේ ගරු සභාපති දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට කාර්ය මණ්ඩලයේ හැමෝටම නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සහ නිවන් සැප ලැබේවා. අද මේ උදාර පින්කමේ දායකත්වයේ දරන කඩවත දේවාල පාර කැන්දලි අද්දපාලුව 441 4 නිවසේ පදිංචි පී බුද්ධදාස මහත්මයා ප්‍රේමා රණසිංහ මහත්මිය ඇතුළු දූ දරුවන්ටත් මේට සහාය උපකාර අනුග්‍රහය දැක්වූ මේ මහත්තුරු මව්වරු දූ දරුවන් හැමෝටමත් නමින් ජීවත් වන මව්පිය වැඩිහිටි ගුරුවර ඥාති මිත්‍රාදී දූ දරුවන් ආදී කොට ඇතුළු හැමෝටම මේ උදාර පින් බලෙන් තෙරුවන් සරණින් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගානුභාවයෙන් සතර දළදා වහන්සේ ගානුභාව බලයෙන් අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගානුභාවයෙන් රුවන්වැලි මහසෑයේ මහ බෝධින් වහන්සේ ගානුභාවයෙන් බුද්ධගයා වජිරාසනයේ අනුභව බලයෙන් ආදී දිව්‍ය බ්‍රහ්ම රාජ මණ්ඩලයේ අනන්ත ගුණ බලයෙන් හැමෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුෂෙන් වැඩෙත්වා, වරණෙන් වැඩෙත්වා, සැපෙන් වැඩෙත්වා, බලෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, නිරෝගී භාවයෙන් දිගාසිර ලැබේවා. කරදර කම්කටොළු බාධක ඇස්වා කටවා අඬවා විපත් කරදර සංසිඳේවා. දිනෙන් දින දියුණුවක් යහපතක් සැලසේවා. මේ කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. වාසනාවන්ත අනාගතයක් ගොඩනැගේවා. සති සමාධි ඥාන වැඩි දියුණු වේවා. හැමෝටම පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කර ගන්නටත් දාන සීල භාවනාදී පින්කම් සිදු කර ගන්නටත් වාසනාව ලැබේවා. තබන පියවරක් පාසා ගන්න එල්ල උස්ම රැල්ලක් පාසාම හැමෝටම ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා. මෙතෙන් පටන් නිවන් දක්නාතුරු මේ පින්කම් යනුවසින් සතරපා දුකකට පත්ම වේවා. අන්ධයෙක් බිහිරෙක් ගොළුෙක් වශයෙන් නූපදීවා. උපදින භවයක් පාසාම හොඳ වාසනාවන්ත ගති පැවතුම් ඇති මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඥාති පිරිසක් ලැබේවා. දානාදී පෙරොන්දන් සපුරාගෙන ගොස් සුවසේ සංසාර ගමන කෙලවර කොට ලැබෙන ශාන්ති ලක්ෂණ අමහා නිර්වාණ සම්පත්තියේ පිණිසම හේතු වේවා. වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට සියලු සත්වයන් පින් දෙන්න. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ittavata ca amme sambatan punya sampadang sabbe devang anumodantu sabbasang. ittavata ca amme sambatan punya sampadang sabbe bhutang anumodantu sabba sampatti siddhya. ittavata ca amme sambatan punya sampadang sabbe satthang anumodantu sabba sampatti siddhya. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මන් පරං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බාන
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිම්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමංචතු සාදු 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 අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ. අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ වෙන අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාවෙන් අප මෙලෙසින් සමුගන්නවා. ඔබ හැම දිනාට සම්මා සම්බුදු සරණයි.